අපි ඊළඟ ගාන ලියාගමු. පොදු විමෝචක වින්‍යාසයේ යොදා ඇති ට්‍රාන්සිස්ටර් වෝල්ටීයතා සංඥා වර්ධකයක් රූපයේ දැක්වේ. මෙහිදී වර්ධනය කරගත යුතු කුඩා වෝල්ටීයතා සංඥාව පාදම වෙත ප්‍රදානය කෙරේ. එමගින් පාදම අග්‍රයේ සරල වෝල්ටීයතා මට්ටම කුඩා ඩෙල්ටා VB ප්‍රමාණයකින් වැඩි වේ. පළවෙනි කොටස පාදම අග්‍රයේ සරල වෝල්ටීයතා මට්ටමේ කුඩා වැඩිවීම ඩෙල්ටා VB හේතුවෙන් විමෝචක අග්‍රයේ සරල වෝල්ටීයතා මට්ටම VE හි ඉහළ යාම ඩෙල්ටා VE සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. දෙවෙනි කොටස විමෝචක අග්‍රයේ වෝල්ටීයතා මට්ටම ඉහළ යෑම හේතුවෙන් විමෝචක ධාරාවේ ඉහළ යාම ඩෙල්ටා IE කොපමණද? තුන්වෙනි කොටස මෙලෙස පාදම අග්‍රයේ සරල වෝල්ටීයතා මට්ටමේ වැඩිවීම ඩෙල්ටා VB සංග්‍රාහක ධාරාවේ ඉහළ යෑමට හේතු වේ නම් සංග්‍රාහක ධාරාවේ වැඩිවීම ඩෙල්ටා IC සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. හතරවෙනි කොටස ට්‍රාන්සිස්ටරයක සංග්‍රාහක වෝල්ටීයතාවයේ ඇතිවන කුඩා වෙනස එයට හේතු වන පාදම වෝල්ටීයතාවයේ ඇති කරන කුඩා වෙනසට දරන අනුපාතය එනම් GV සමානයි ඩෙල්ටා VC බෙදීම ඩෙල්ටා VB යන්න වර්ධක පරිපථයක වෝල්ටීයතා ලාභයයි. ඉහත වර්ධක පරිපථය සඳහා GV සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. එහි කලාව කුමන ආකාරයකින් වෙනස් වේද? අපි දැන් විසඳුම සලකා බලමු. පළවෙනි කොටසේ අපිට ලියන්න පුළුවන් මෙතනින් පටන්ගෙන මේ දක්වා වන වෝල්ටීයතා සම්බන්ධය VE ධන VBE සමාන වෙනවා VB ට. එතකොට VE ධන VBE සමානයි VB ට. මේ VBE කියලා කියන්නේ නැඹුරු කිරීමේ වෝල්ටීයතාවය. එතකොට ඒකේ වෙනස් වීමක් සිද්ධ නොවන බව අපි මීට කලින් ධාරිත්‍රක යෙදීමේදී කතා කරලා තියෙනවා. ඒ නිසා ඩෙල්ටා VB බිඳුව වෙනවා. ඒ නිසා ඩෙල්ටා V ගේ වෙනස් වීම ඩෙල්ටා VE ගේ වෙනස් වීම ඩෙල්ටා VB ගේ වෙනස් වීමට සමාන වෙනවා. කියන්නේ ඩෙල්ටා VE සමාන වෙනවා ඩෙල්ටා VB ට. ඔක තමයි පළවෙනි ප්‍රශ්නයට පිළිතුර. ඊළඟට දෙවෙනි කොටසට අදාළව අපිට මෙතන ඉඳලා මේ දක්වා සම්බන්ධය ලියන්න පුළුවන්. මෙතන භූගතයක් තියෙන්නේ. එතකොට මේ භූගතයේ වෝල්ටීයතාවය බිඳුවයි. බිඳුව ධන IERE සමානයි VE ට. එතකොට IERE VE ට සමානයි. අපිට විචලනය වීමක් වෙනස් වීමක් ලියන්න පුළුවන්. RE වෙනස් වෙන්නේ නැති නිසා ඩෙල්ටා IE වාරයක් RE සමානයි ඩෙල්ටා VE කියලා. එතකොට ඩෙල්ටා VE මීට කලින් ඔප්පු කරා අපි ඩෙල්ටා VB ට සමානයි කියලා. ඩෙල්ටා IE වාරයක් RE එනම් ඩෙල්ටා VB ට සමානයි. එහෙනම් ඩෙල්ටා IE කියන එක අපිට ගන්න පුළුවන් ඩෙල්ටා VB බෙදීම RE කියලා. ඔන්න දෙවෙනි කොටස සඳහා වන පිළිතුර. ඊළඟට තුන්වෙනි කොටසදී අපේ වෝල්ටීයතා සම්බන්ධය ලියන්නේ මෙතන ඉඳලා මේ දක්වා. මෙතන වෝල්ටීයතාවයේ VC මෙතනින් මෙතෙන්ට යනකොට ICRC සමාන වෙනවා VCC ට. එතකොට වෙනස් වීමක් හා සම්බන්ධයෙන් VCC ගේ අපි සාකච්ඡා කරන්නේ VCC නියත වෝල්ටීයතා සැපයීමක් වෙන්නේ. ඒ නිසා ඩෙල්ටා VCC කියන එක බිඳුවක් වෙනවා. එහෙමනම් අපිට ඩෙල්ටා VC සමානයි කියලා ගන්න පුළුවන් ඍණ වාරයක් ඩෙල්ටා IC වාරයක් RC ට. මොකද ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඩෙල්ටා VC සමානයි ඍණ වාරයක් ඩෙල්ටා IC RC වෙනවා. මෙතන මේ ඍණ ලකුණෙන් කියවෙන කාරණයක් තියෙනවා. ඒක ඉතාල වැදගත් වෙනවා. මේ ඍණ ලකුණෙන් කියවෙන්නේ මෙයා වැඩි වෙනකොට මෙයාගේ අඩුවීමක් සිද්ධ වෙනවා කියන කාරණය. එතකොට මේ ද්‍රව්‍යතාවයේ වෙනසක් තියෙනවා. ඒක පසුව අපි අහනවා නැවත ප්‍රශ්නයකින්. එතකොට මෙතනදී ඩෙල්ටා IC සමානයි ඍණ ඩෙල්ටා VC බෙදීම RC කියලා ගන්න පුළුවන්.
ඉදිරියට අවශ්‍ය වෙන නිසා තවත් එතනින් එහාට යනවා මම IE අපි දන්නවා ආසන්නව IC ට සමානයි. එතකොට ඩෙල්ටා IE කියලා කියන්නේ එහෙනම් ඩෙල්ටා IC කියලා ලියන්න පුළුවන්. එහෙමනම් මෙතන ඩෙල්ටා IC කියන එක ඩෙල්ටා IE ට සමාන නිසා අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා IE ඍණ ඩෙල්ටා VC බෙදීම RC කියලා. හතරවෙනි කොටසේ අපිට GV කියන එක ලියන්න පුළුවන් ඩෙල්ටා VC බෙදීම ඩෙල්ටා VB කියලා. අපි මෙතනින් ඩෙල්ටා VC කියන කෙනා උක්ත කරගන්න පුළුවන්. ඩෙල්ටා VC කියලා කියන්නේ ඍණ ඩෙල්ටා IE වාරයක් RC. කලින් කොට නගපෙකින් ඩෙල්ටා VB උක්ත කරන්න පුළුවන්. ඩෙල්ටා VB සමානයි ඩෙල්ටා IE වාරයක් RE. එහෙමනම් මේවා ආදේශ කරාම GV සමාන ඍණ ඩෙල්ටා IE වාරයක් RC බෙදීම ඩෙල්ටා IE වාරයක් RE වෙනවා. එතකොට මෙතන ඩෙල්ටා IE සුළු වෙලා යනවා. ඒ නිසා ඍණ RC බෙදීම RE කියලා ලැබෙනවා. එතකොට මේ ඍණ ලකුණෙන් කියවෙන්නේ මෙතන ද්‍රව්‍යතාවය අංශක 180කින් වෙනස් වෙනවා. අපි ප්‍රස්ථාරිකව මීට කලින් සාකච්ඡා කරා ඔබට මතක ඇති. එක රාශියක් වැඩි වෙනකොට අර අඩුවීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ සම්බන්ධයෙන් අපිට ඒක පුරෝකථනය කරන්න පුළුවන්. මෙතන මෙයා නියතයි. මෙයා වැඩි වෙනකොට මේ දෙන්නේ ගුණිතය වැඩි වෙනවා. එතකොට මෙයාව නියත උපවත ගන්න මෙයා අඩු වෙනවා. අන්න ඒක තමයි මෙතන මේ ඍණ ලකුණෙන් කියවෙන්නේ. ඒ නිසා කලාව අංශක 180කින් වෙනස් වෙලා තියෙනවා. එහෙම නැත්නම් රේඩියන 5 වලින් වෙනස් වෙලා තියෙනවා. රූපයේ දැක්වෙන පරිපථයේ IC සමානයි මිලිඇම්පියර් 1 වන අතර වඩා ස්ථායි ප්‍රතිදාන සංඥාවක් ලබා ගැනීම සඳහා RE සමානයි කිලෝම් 1 ප්‍රතිරෝධකයක් යොදා ඇත. VCC සමානයි ධන වෝල්ට් 12 වන බවත් ට්‍රාන්සිස්ටරයේ සරල ධාරා ලාභයේ 100 ලෙසත් දී ඇත. පළවෙනි කොටස RC අගයත් VCE අගයත් සොයන්න. දෙවෙනි කොටස නියමාකාරයෙන් ක්‍රියා කිරීමට R1 හා R2 සඳහා යෝග්‍ය අගයන් සොයන්න. බලමු පිළිතුර. වඩා ස්ථායි ප්‍රතිදානයකට මීට ඉහතදී සාකච්ඡා කළ තියෙනවා VC කියන අගය VCC බෙදීම දෙකක් වෙන්න ඕන. ඒ වගේම වඩා ස්ථායි වීමට R1 තුලින් ගලාගෙන යන ධාරාව මෙතන IB ධාරාව මෙන් දසගුණයක් විය යුතුයි කියලා අපි දැන සිටිය යුතුයි මේ ගාන හදන්න. එතකොට මේකේ කාරණා දෙකක් අපි දැන සිටිය යුතුයි. වඩා ස්ථායි ප්‍රතිදානයකට VCC බෙදීම දෙකක් වෙනවා වගේම R1 තුලින් ගලාගෙන යන ධාරාව IB මෙන් දසගුණයක් වෙන්න ඕන. එතකොට VCC බෙදීම දෙකක් වෙනවා නම් මෙයා 12ක් නිසා VC අගය වෝල්ට් 6ක් වෙනවා. අපිට මෙතන ඉඳලා මේ දක්වා වෝල්ටේජ සම්බන්ධය ලියන්න පුළුවන්. VC ධන IC RC සමානයි VCC. එතකොට 6 ධන 1.10 මිලිඇම්පියර් 1 කියලා කියනවා IC. වාරයක් RC සමානයි 12ක් වෙනවා. එතකොට RC ගේ අගය කිලෝම් 6ක් කියලා අපිට ගණනය කරගන්න පුළුවන්. ඊළඟට අපි දන්නවා IE සමානයි IC ධන IB වෙනවා. IB කියන්නේ IC ට වඩා බොහෝ සෙයින් කුඩා අගයක්. ඒ නිසා IE ආසන්නව IC ට සමානයි. එහෙනම් IE කියලා කියන්නේ මිලිඇම්පියර් 1යි කියලාම ගන්න පුළුවන්. දැන් මෙතනයි වෝල්ටේජ සම්බන්ධය මම ලිව්වොත් එහෙම බිඳුව ධන IERE ධන VCE සමානයි VC ට. එතකොට මේකෙන් VCE හොයන්න පුළුවන්. මෙතන VC කියන්නේ 6 ඍණ IERE කියලා කියන්නේ 1.10 ඍණ 3 ගුණ කිරීම 1.13. එතකොට වෝල්ට් 5යි කියලා ලබා ගන්න පුළුවන් VCE. එතකොට මේක සිලිකන් ට්‍රාන්සිස්ටරයක් කියලා ගන්න ඕන අපි. එතකොට දෙවෙනි කොටස හදනකොට VBE 0.7ක් වෙනවා. එතකොට VBE කියන එක අපි ලියන්න පුළුවන් VB ඍණ VE කියලා. එතකොට අපි මේට කලින් මෙතනදී හොයලා තියෙනවා ඒ අදාළ අගය කීයද කියලා. එතකොට එතනින් අපිට ලබා ගන්න පුළුවන් VB කියන්නේ 1.7ක් කියලා. මෙතන ගුණිතය 1ක් වෙනවා. ඒ කියන්නේ VE 1යි. VE 1ක් නම් මේ පැත්ත භූගත කරලා තියෙන නිසා VE 1ක් වෙනවා.
එතකොට මෙතන 0.7 එකතු වුණාම 1.7ක් වෙනවා. ඊළාට IB ඉතා කුඩා නිසා R1 හා R2 ශ්‍රේණිගත යයි සලකන්න පුළුවන්. එතකොට දැන් මෙතන ඔක්කොම විභවාන්තරයේ තියෙන්නේ මෙතන මේ පැත්තෙන් 12යි මෙතන භූගතය නිසා 0යි. එතකොට මෙතනයි අතර විභවාන්තරය වෙන්නේ 1.7යි. එතකොට මෙතනයි අතර විභවාන්තරය වෙන්න ඕන 10.3ක්. ඒ නිසා ප්‍රතිරෝධ අතරේ අනුපාතය වෝල්ටීයතා අතරේ අනුපාතයට සමානයි. ඒ නිසා R1 බෙදීම R2 සමාන වෙනවා 10.3 බෙදීම 1.7ට. එතකොට වඩා ස්ථායි නම් R1 තුලින් ගලන ධාරාව IB යගෙමින් දසගුණයක්වත් වෙන්න ඕන. එතකොට බීටා 100ක් නිසා අපිට බීටා කියන්නේ IC බෙදීම IB. ඒකෙන් IB ගන්න කරගන්න පුළුවන් 0.01 මිලි ඇම්පියර් කියලා. එහෙමනම් R1 තුලින් ගලාගෙන යන ධාරාව I1 කියලා ගත්තොත් ඒක අපිට ලියන්න පුළුවන් 10යි IB 10න් ගුණ වුණාම මිලි ඇම්පියර් 0.1ක් වෙනවා. එතකොට R1ට V සමානයි IR දැම්මොත් 10.3 සමානයි 0.1 ගුණ කිරීම 10 වාරයක් R1. එතකොට R1 සඳහා එනවා කිලෝම් 103ක් කියලා. මේ සම්බන්ධය ආදේශ කරලා R2 සඳහා අගයක් ගන්න පුළුවන් කිලෝම් 17යි කියලා. ඔය විදිහට අපිට පුළුවන් ගණනය කිරීම කරන්න. අපි ඊළඟ ගාන ලියාගමු. රූපයේ දැක්වෙන සිලිකන් NPN ට්‍රාන්සිස්ටරය පාදම විභව බෙදුම් ක්‍රමය මගින් නැඹුරු කොට ඇත. පළවෙනි කොටස බීහි විභවය සොයන්න. දෙවෙනි කොටස විමෝචක ධාරාව සොයන්න. තුන්වෙනි කොටස IC හා VCE සංග්‍රාහක ධාරාවයි විමෝචකයට සාපේක්ෂව සංග්‍රාහකයේ විභවයයි සොයන්න. හතරවෙනි කොටස මෙම පරිපථය සඳහා වෝල්ට් 24 ධන වෝල්ට් 24 වෙනුවට ඍණ වෝල්ට් 24 සරල ධාරා ප්‍රභවයක් ලබා දුන්නේ නම් ඉහත ආකාරයට ක්‍රියා කිරීමට පරිපථය කෙසේ විකරණය කළ යුතුද? ඊළාට පස්වෙනි කොටස පෙර පරිපථය සඳහා සරල ධාරා භාර රේඛාව ඇඳ ඒ මත නිවාත ලක්ෂ්‍ය ලකුණු කරන්න. අපි පිළිතුර සාකච්ඡා කරමු. එතකොට මෙතන B හරහා මේ ට්‍රාන්සිස්ටරයට ඇද ගන්නා ධාරාව ඉතා කුඩායි 1 මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයේ ධාරා. එතකොට මේ හරහා ගලන ධාරාව එකම වෙනවා. ඒ නිසා R1 R2 ශ්‍රේණිගතයි. එතකොට R1 R2 ශ්‍රේණිගතයි නම් විභව බෙදුම් නීතිය මේ සම්බන්ධයෙන් දාන්න පුළුවන්. එතකොට VB සමාන වෙනවා වෝල්ට් 12 කිලෝම් 12 බෙදීම කිලෝම් 12 ධන කිලෝම් 24 වාරයක් සැපයුම් වෝල්ටීයතාවයේ වෝල්ට් 24ක් වෙනවා. එතකොට මෙතනින් 36යි 12යි කියන්නේ 3න් එකක් 24න් 3න් එකක් වෝල්ට් 8ක් වෙනවා. එතකොට B ලක්ෂයේ විභවයේ වෝල්ට් 8ක් වෙනවා. ඊළාට දෙවෙනි කොටසේ අපෙන් අහනවා IE කොච්චරද කියලා. ඉතින් ඒ සඳහා අපිට මෙතන ඉඳලා මේ දක්වා වෝල්ටීයතා සම්බන්ධය මේ මාර්ගය ඔස්සේ ලියන්න පුළුවන්. බිඳුව ධන IERE ධන VBE සමානයි VBට. එතකොට මෙතන VBE කියන්නේ සිලිකන් කියලා දීපු නිසා 0.7යි. එතකොට IE දන්නේ නැහැ. RE කියන්නේ කිලෝම් 5යි. එතකොට IE වාරයක් 5යි 10යි 3 ධන 0.7 සමානයි VB කියන්නේ අපි හොයාගත්ත වෝල්ට් 8යි කියලා. වෝල්ට් 8ට. ඒතර එතනින් IE ගණනය කරගන්න පුළුවන් 1.46ක් මිලි ඇම්පියර්ස් වලින්. ඊළඟට අපිට තුන්වෙනි කොටසේ අපෙන් අහනවා IC සහ VCE කියන අගයන් දෙක අහනවා. ඒතර අපිට පුළුවන් ඒව ගණනය කරගන්න. අපි දන්නවා IE කියලා කියන්නේ IC ධන IBට IB ICට වඩා බොහෝ සෙයින් කුඩා නිසා IE ආසන්නව ICට සමානයි. ඒ නිසා 1.46යි මිලි ඇම්පියර් විදියට ගන්න පුළුවන්. ඊළාට මට මෙතන ඉඳලා සම්බන්ධතාවය ලියන්න පුළුවන් උඩට VE ධන VCE ධන ICRC සමානයි VCC වෙනවා. එතන VE කියලා කියන්නේ මෙන්න මේ දෙන්නයි ගුණිතය හැටියට ලියන්න පුළුවන්. මොකද මේ පැත්ත භූගතය නිසා 1.46 10 3 වාරයක් 5යි 10 3
ධන VCE ධන ICRC IC කියලා කියන්නේ 1.4 10 ඍණ 3 RC කියලා කියන්නේ කිලෝම් 4 4යි 10 3 සමාන වෙනවා වෝල්ට් 24ට VCC වලට. එතකොට මේක සුළු කරාට පස්සේ VCE ගන්න කරගන්න පුළුවන් 10.8යි 6යි කියලා වෝල්ට් වලින්. එතකොට IC ගේ යගේ 1.4යි 6ක් වෙනවා. VCE ගේ යගේ 10.8යි 6ක් වෙනවා. මේක ඉදිරියේදී බහර රේඛාව ඇඳීම සඳහා මේ අගයන් දෙක උපයෝගී කරගන්නවා. මොකද බහර රේඛාවේ නිවාත ලක්ෂ්‍ය විදිහට ලකුණු කරන්නේ අපි මේ ට්‍රාන්සිස්ටරය ක්‍රියා කරනකොට IC ගේ අගයයි VCE ගේ අගයයි. ඒතර මේ දෙන්න තමයි මේ බහර රේඛාවේ නිවාත ලක්ෂ්‍ය නිරූපණය කරන අගයන් දෙක. ඊළඟට අපෙන් අහනවා මේ වෝල්ටීයතා ප්‍රභවයේ ධන වෝල්ට් 24 වෙනුවට ඍණ වෝල්ට් 24 ප්‍රභවයක් අපිට දුන්නොත් කොහොමද මේ ක්‍රියාකාරීත්වයේම තියෙන විදිහට මේ පරිපථය විකරණය කරන්නේ. එතකොට මෙතන වෝල්ට් ධන 24 තියෙනවා, මෙතන භූගතයේ තියෙනවා. ඒතර භූගතයට සාපේක්ෂව වෝල්ට් 24කින් මෙතන වැඩි. ඒතර ඍණ වෝල්ට් 24ක් දුන්නොත් මෙතෙන්ට ඍණ වෝල්ට් 24 දුන්නාම මේකේ ක්‍රියාකාරීත්වය ඒ විදිහටම සිද්ධ වෙන්නේ නැහැ. මෙතන වැඩි විභවය වෙනවා. එතකොට මෙතන අඩු විභවය වෙනවා. ඒ නිසා මේ භූගතය මෙතෙන්ට සම්බන්ධ කරලා ඍණ වෝල්ටීයතා ප්‍රභවය මෙතෙන්ට සම්බන්ධ කරනවා. ඒතකොට ඍණ වෝල්ට් 24 මෙතෙන්ට ඊළඟට මෙතෙන්ට භූගතය. ඒතකොට ඍණ වෝල්ට් 24ට සාපේක්ෂව මෙතන විභවය 24කින් වැඩි. ඒතකොට ක්‍රියාකාරීත්වය ඒ ලෙසින්ම සිද්ධ වෙන නිසා හතරවෙනි කොටසට පිළිතුර වෙන්නේ භූගතයයි VCC කියන ප්‍රභවයයි එකිනෙක මාරු කරන්න ඕන. එකිනෙක මාරු කරන්න ඕන. එතකොට අපිට පුළුවන් මේ ක්‍රියාකාරීත්වයේම තියෙන ආකාරයේ පරිපථයක් නැවත ලබා ගන්න. අපි ගානේ පස්වෙනි කොටස බලමු. අපි දන්නවා IE ආසන්නව IC ට සමාන වෙනවා. දැන් මම සම්බන්ධයක් ලියනවා මෙතන ඉඳලා මේ දක්වා. බිඳුව ධන IERE ධන VCE ධන ICRC සමානයි VCC වෙනවා. එතකොට මෙතන IE IC ට සමාන නිසා මෙතන මේ දෙන්නයි පොදුවට ගන්න පුළුවන් IC. එතකොට IC වාරයක් RC ධන RE ධන VCE සමානයි VCC වෙනවා. එතකොට මේකේ VCE යුක්ත කරොත් VCC ඍණ IC වාරයක් RC ධන RE විදියට ගන්න පුළුවන්. එතකොට අපි බහර රේඛාව ඇඳීම සඳහා ඛණ්ඩාංක දෙකක් හොයා ගන්න ඕන. අපිට ලේසිම වැඩේ තමයි මෙයාව බිඳුවක් කරලා මෙයාගේ යගේ හොයා ගන්නවා. මෙයාව බිඳුවක් කරලා මෙයාගේ යගේ හොයා ගන්නවා. එතකොට ඛණ්ඩාංක දෙකක් අපිට ලැබෙනවා. VCE බිඳුව විට අපි බලමු මොකද වෙන්නේ. මෙයා බිඳුවයි නම් මෙතනින් අපිට ගන්න පුළුවන් VCC සමාන වෙනවා IC වාරයක් RC ධන RE ට. එහෙනම් IC කියලා කියන්නේ VCC බෙදීම RC ධන RE ට. ඉතින් ගණනය කරගන්න පුළුවන් IC කියලා කියන්නේ මිලි ඇම්පියර් වලින් 2.67ක්. ඊළඟට අපි IC බිඳුව කරනවා. මෙයා බිඳුවක් කරාම මේ පදේ බිඳුවයි. එතකොට VCE VCC ට සමානයි. ඒ කියන්නේ වෝල්ට් 24ක් වෙනවා. එතකොට අපි දන්නවා බහර රේඛාව අඳින්නේ ප්‍රතිදාන ලාක්ෂණිකය මත. ඒ කියන්නේ VCE ට එදිරිව IC ගේ ප්‍රසාරයේ. එතකොට VCE ට එදිරිව IC ගේ ප්‍රසාරයේ එක ඛණ්ඩාංකයක් තමයි තිරස් අක්ෂය මත තියෙන y ඛණ්ඩාංකයේ බිඳුව වෙන 24 බිඳුව කියන ඛණ්ඩාංකය. අනිත් එක තමයි y අක්ෂය මත තියෙන නැත්නම් IC අක්ෂය මත තියෙන x ඛණ්ඩාංකයේ බිඳුව වෙන බිඳුව 2.67 කියන ඛණ්ඩාංකෙ. ඉතින් මේ දෙන්න යා කරලා රේඛාව අපිට අඳින්න පුළුවන්. එතකොට මේ රේඛාව මත ට්‍රාන්සිස්ටරේ ක්‍රියා කරනකොට අපි මීට කලින් ගණනය කරා ක්‍රියා කරනකොට VCE යගේ 10.8යි 6යි ඊළඟට IC ගේ යගේ 1.46යි. එතකොට එන්නේ ලක්ෂ්‍යය තමයි නිවාත ලක්ෂ්‍යය හැටියට අපි හඳුන්වන්නේ. එතකොට මේ විදිහට ප්‍රසාරය මත ඒ නිවාත ලක්ෂ්‍යය ලකුණු කළ හැකියි. අපි මීට ඉහතදී සාකච්ඡා කරනු ලැබුවේ විභව බෙදුම් ක්‍රමයේ යටතේ පරිපථයක් සඳහා බහර රේඛාව සහ නිවාත ලක්ෂ්‍යය පිළිබඳව. දැන් නැවත මං පාදම ප්‍රතිරෝධ ක්‍රමයේ යටතේ බහර රේඛාවක් අඳින ආකාරය පිළිබඳවත් මේදී සාකච්ඡා කරන ලොකු විශේෂත්වයක් නම් නැහැ. ඉතින් ඒ සඳහා වන ගාන තමයි දැන් මං ඊළඟට සාකච්ඡා කරන්නේ. අපි ලියාගමු ඊට පස්සේ හදමු. රූපයේ දැක්වෙන්නේ
පොදු විමෝචක වින්‍යාසයේ නැඹුරු කර ඇති ට්‍රාන්සිස්ටරයකි. පළවෙනි කොටස ට්‍රාන්සිස්ටරය සඳහා තිබිය හැකි උපරිම සංග්‍රාහක ධාරාව. ඒකට අපි IC saturation කියලා කියනවා. එනම් VCE සමානයි බිඳුව විට IC ගේ අගය සොයන්න. දෙවෙනි කොටස ට්‍රාන්සිස්ටරය සඳහා තිබිය හැකි උපරිම VCE අගය වරාන් ඇතුලේ නම් IC සමානයි බිඳුව විට අදාළ VCE අගය කියලා කියනවා සොයන්න. තුන්වෙනි කොටස මෙම ලක්ෂ දෙක IC ඉරක් VCE අක්ෂ මත ලකුණු කර යා කිරීමෙන් භාර රේඛාව ලබා ගන්න. හතරවෙනි කොටස බීටා සමානයි 100ද VBE සමානයි බිඳුව ලෙසද දී ඇත ඇති පරිපථය සඳහා IB IC සහ VCE සොයන්න. මෙම IC සහ VCE අගයන්ට අනුරූප නිවාත ලක්ෂ්‍ය ලකුණු කරන්න කියලා දීලා තියෙනවා ප්‍රශ්නේ. මේක ලියාගෙන ඔයගොල්ලෝ විසඳන්න මම ඊළඟට සාකච්ඡා කරනවා. අපිට ලියන්න පුළුවන් මෙතන භූගත නිසා VE බිඳුව වෙනවා. එතකොට VCE ධන ICRC සමානයි VCC. එතකොට පළමුව VCE බිඳුව කරනවා. VCE බිඳුව කරාම ICRC සමාන වෙනවා VCC ට. එතනින් අපිට ගණනය කරගන්න පුළුවන් IC ගේ අගය වෝල්ට් 30 බෙදීම කිලෝ ඕම් 5. එතකොට මිලි ඇම්පියර් වලින් 6ක් එනවා. ඊළඟට දෙවෙනි කොටසේ අපෙන් අහනවා IC බිඳුව වුණාම මොකද වෙන්නේ කියලා. IC බිඳුව වුණාම මේ පදේ බිඳුවයි. VCE සමාන වෙනවා VCC ට. එහෙනම් VCE වෝල්ට් 30ක් වෙනවා. දැන් අපිට පුළුවන් VCE ට එදිරිව IC ගේ ප්‍රසාරය අඳින්න. VCE වෝල්ට් වලින් IC මිලි ඇම්පියර් වලින්. එතකොට මෙතන 30 x කණ්ඩාංකය y කණ්ඩාංකයේ බිඳුව වෙනවා. එතකොට 30 බිඳුව මෙතනදී x කණ්ඩාංකයේ බිඳුවයි y කණ්ඩාංකයේ 6යි. බිඳුව 6 කියන කණ්ඩාංකය ලකුණු කරලා රේඛාව අඳින්න පුළුවන්. ඊළාට හතරවෙනි කොටසේ අපිට කියනවා මේ දත්ත වගේ දීලා අපිට ගණනය කිරීමක් කරන්න IB සහ IC එකම VCE ගණනය කරන්න. එතකොට අපිට පුළුවන් මේ පැත්තෙන් සැලකුවොත් මෙතන බිඳුවයි VBE බිඳුවයි කියලා කියනවා. ඒ නිසා මෙන්න මෙතන විභවාන්තරය VCC ට සමානයි. IB RB සමානයි VCC වෙනවා. එතනින් IB කියලා කියන්නේ නම් වෝල්ට් 30 බෙදීම මෙගා ඕම් 1.5. ඒතර සුළු කරාම මයික්‍රෝ ඇම්පියර් 20 කියලා ලබා ගන්න පුළුවන්. අපි දන්නවා බීටා කියන්නේ IC බෙදීම IB. එතකොට IC කියලා කියන්නේ එහෙමනම් මිලි ඇම්පියර් 2ක් වෙනවා. දැන් අපිට පුළුවන් VCE ගණනය කරන්න. VCE කියලා කියන්නේ නම් VCC ඍණ ICRC. එතකොට 30 ඍණ IC කියන්නේ 2යි 10 ඍණ 3. RC කියන්නේ 5යි 10යි 3. එතකොට මෙතනින් 10ක් අඩු වුණාම වෝල්ට් 20 වෙනවා. දැන් මෙන්න මේ අගයන් දෙක උපයෝගී කරගෙන අපිට පුළුවන් නිවාත ලක්ෂ්‍ය ලකුණු කරන්න. අපි දන්නවා නිවාත ලක්ෂ්‍ය කියලා කියන්නේ ට්‍රාන්සිස්ටරය ක්‍රියා කරනකොට IC අගය සහ VC අගයට අදාළ ලක්ෂ්‍ය අනුරූප ලක්ෂ්‍ය තමයි Q ලක්ෂ්‍ය. එහෙම නැත්නම් නිවාත ලක්ෂ්‍ය ඔපරේටින් පොයින්ට් කියලා කියන්නේ. එතකොට 20 x කණ්ඩාංකයේ y කණ්ඩාංකයේ 2. ඒතර 20 දෙකට අදාළ Q ලක්ෂ්‍ය මට පුළුවන් බාහිර රේඛාව මත ලකුණු කරන්න රූපේ පෙන්වලා තියෙන ආකාරයට. අප මෙතෙක් සාකච්ඡා කරනු ලැබුවේ ට්‍රාන්සිස්ටර් වර්ධක පරිපථ පිළිබඳව. එතකොට මීට ඉහතදී ඔබට මතක ඇති સિદ્ધාන්තය යටතේ ට්‍රාන්සිස්ටර් වල භාවිත දෙකක් පිළිබඳව අපි සාකච්ඡා කරනු ලැබුවා. එකක් තමයි ට්‍රාන්සිස්ටරය ස්විච්යක් විදියට භාවිත කරන්න පුළුවන්. අනිත් එක වර්ධක පරිපථයක් විදියට භාවිත කරන්න පුළුවන්. එතකොට මම දැන් ඊළඟට කතා කරන්න හදන්නේ මේ ගැටලු දෙකක් කතා කරනවා. ට්‍රාන්සිස්ටරයක් ස්විච්යක් විදියට භාවිත කරන ආකාරය පිළිබඳව. එතකොට ඔයගොල්ලෝ පරිපථය ඇඳ ගන්න මම මේ ගාන ලියා ගන්න ඕන. රූපයේ දැක්වෙන පරිපථයේ සිලිකන් NPN ට්‍රාන්සිස්ටරයේ බීටා සමානයි 100 වේ. ට්‍රාන්සිස්ටරය එහි සංතෘප්ත අවස්ථාවේ පවතින්නේ නම් ප්‍රධාන වෝල්ටීයතාවය වෝල්ට් 2.2ක් වන විට
පහත දැක්වෙන රාශීන් ගණනය කරන්න. VBE වෝල්ට් 0.7 කියලා ගන්න කියලා දීලා තියෙනවා. මොනවද අපෙන් අහන්නේ? පළවෙනි කොටසේ IB, IC හා IE. දෙවෙනි කොටසේ RC සහ VO ප්‍රතිදාන වෝල්ටීයතාවය ගණනය කරන්න කියලා දීලා තියෙනවා. පළවෙනි කොටස අපිට මේ හා සම්බන්ධයෙන් ලියන්න පුළුවන්. මෙතන වෝල්ටීයතාවයේ විභවයේ බිඳුවයි VBE ධන IBRB සමාන වෙනවා V ඉන්ට බිඳුව ධන VBE ධන IBRB සමානයි V ඉන්. එතන මෙතනින් IB අපිට ගණනය කරගන්න පුළුවන්. V in කියන්නේ 2.2 කියලා ගන්න දෙනවා. VBE කියන්නේ 0.7යි. එතකොට මිලි ඇම්පියර් 0.15යි කියලා අපිට ගන්න පුළුවන්. බීටා කියන්නේ IC බෙදීම IB ට. එහෙනම් IC ගණනය කරගන්න පුළුවන් මිලි ඇම්පියර් 15යි කියලා. IE කියලා කියන්නේ IB ගේ IC ගේ එකතුව. නිසා මිලි ඇම්පියර් 15.15යි කියලා ගණනය කරන්න පුළුවන්. ඊළාට දෙවෙනි කොටසට අදාළව අපෙන් අහනවා RC කොච්චරද කියලා. එතකොට අපිට පුළුවන් උපරිම අගයන් උපයෝගී කරගෙන මේ ගණනය කිරීම කරන්න. IC උපරිම වන විට IC උපරිම කියලා කියන්නේ සංතෘප්ත අගය. IC සඳහා C සඳහා IC සඳහා ලබා ගන්න පුළුවන් උපරිම අගය. සංතෘප්ත අගය. එතකොට IC උපරිම වෙනකොට අපි මීට ඉහතදී කතා කරලා තියෙනවා VCE බිඳුව වෙනවා. මොකද හේතුව මෙතනින් උපරිම ධාරාවක් ගලාගෙන යනකොට මෙන්න මෙතන VCE බිඳුව බවට පත් වෙනවා. එතකොට ඉබේම මෙතන භූගත කරලා තියෙන නිසා VC බිඳුව වෙනවා. එහෙමනම් ICRC ගුණිතය VCC ට සමානනවා. මේක කලින් ගානකත් මම කතා කරලා තියෙනවා. එතකොට මෙතනින් RC ගණනය කරගන්න පුළුවන්. VCC කියන්නේ 6යි. 6 බෙදීම 15 ගුණ කිරීම 10 ඕම් 400යි කියලා. එතකොට මෙතනදී IC උපරිම වෙනවා. ඔබ දන්නවා IC උපරිම වීම, ඒ කියන්නේ IC සඳහා ගන්න පුළුවන් උපරිම අගය තමයි දැන් පවතින්නේ. එතකොට IC සඳහා උපරිම අගයක් පවතිනකොට මෙතනදී ඕන් ස්විච් එකක් හැටියට තමයි මේක ක්‍රියා කරන්නේ. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවක තියෙන්නේ. එතකොට අපිට V out හොයන්න පුළුවන්. V out ධන ICRC සමානයි VCC වෙනවා. දැන් මෙතනදී ICRC ගුණිතය උපරිම වෙන නිසා ඒක වෝල්ට් 6යි. එතකොට 6 ඍණ 6 බිඳුවක් වෙනවා. V out බිඳුවක් වෙනවා. එතකොට ප්‍රතිදාන වෝල්ටීයතාවය බිඳුවක් වෙනවා. එතකොට උපරිම ධාරාව ගලාගෙන යනවා IC කියන. එතකොට ඕන් ස්විච් එකකට මේක සර්ව සම වෙනවා. ඊළඟට දැන් මෙතනදී ඕම්ගේ නියමයත් එක්ක හිතන්න යන්න එපා. ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. ප්‍රතිදාන වෝල්ටීයතාවයේ බිඳුව වෙනකොට තමයි ඕන් ස්විච් එක වෙන්නේ. එතකොට තමයි උපරිම ධාරාව යන්නේ. මොකද ට්‍රාන්සිස්ටර් ඕම් නියමයේ පිළිපදින්නේ නැහැ අභ්‍යන්තරේ. නමුත් ප්‍රතිරෝධ පිළිපැද්දට. ඊළඟට මේට අමතරව තව කාරණයක් මම ඕෆ් ස්විච් එක කොහොමද ගන්නෙ කියන කාරණයක් මෙතනදී කියලා දෙනවා. V in කියන එක V in වෝල්ට් 0.7ට වඩා කුඩා වුණොත් වෝල්ට් 0.7ට වඩා කුඩා වුණොත් එහෙම මොකද්ද වෙන්නේ? මෙතන මේ BE අතරේ පෙරනැඹුරුතාවය ඇති වෙන්නේ නැහැ. එතකොට පෙරනැඹුරු වෙන්නේ නැත්තම් අපි දන්නවා IB කියලා අගයක් පවතින්නේ නැහැ. IB අගයක් නැත්තම් අපි දන්නවා ඊළඟට IC අගයක් නැහැ. IC අගයක් නැත්තම් ICRC ගුණිතය බිඳුවක් වෙනවා. ICRC ගුණිතය බිඳුවක් වෙනකොට VO VCC ට සමාන වෙනවා. එහෙනම් දැන් ප්‍රතිදානය වෝල්ට් 6ක් වෙනවා. එතකොට ප්‍රතිදානයේ වෝල්ට් 6ක් වුණාම ඔබට තේරෙනවා ඇති ප්‍රතිදානයේ වෝල්ට් 6ක් වෙනකොට මේක යනවා කපාහැරි ප්‍රදේශයට. එතකොට මේ කපාහැරි ප්‍රදේශයට ගියාම කපාහැරි අවස්ථාවේ පවතින්නේ. එතකොට මේ කපාහැරි අවස්ථාව නිරූපණය කරන දැන් ඔබට පේනවා IC බිඳුව වෙනවා. IC බිඳුව වුණාම IC බිඳුව වීම තමයි මෙතන පෙන්නන්නේ. ඒක ඕෆ් ස්විච් එකක් වෙනවා. එතකොට මේක දැන් ඕෆ් වෙලා තියෙන්නේ මේ අවස්ථාවේ. එතකොට මෙතනදී ඕන් වෙනවා. මේක උපරිම අගයක් නිසා මෙන්න මේ තැනටපත් වෙලා ඊළඟට මෙතන කපාහැරි අවස්ථාවටපත් වෙනවා. එතකොට ඕෆ් ස්විච් එකක් බවට පත් වෙනවා. ඒක ඔක තමයි ස්විච් එක ක්‍රියාව කියලා කියන්නේ. අපි ඊළඟ ගාන ලියාගමු. රූපයේ පෙන්වා ඇත්තේ ට්‍රාන්සිස්ටරය ස්විච් එකක් ලෙස ක්‍රියා කරන විට දල්වාගත හැකි LED යක් සහිත පරිපථයකි. LED යේ පෙරනැඹුරු වෝල්ටීයතාවය වෝල්ට් 2.5 හා
බීටා 100 කියලා කියනවා ට්‍රාන්සිස්ටරයට අදාළ. VBE වෝල්ට් 0.7යි VA වෝල්ට් 9.45ක් කියලා කියනවා. පළවෙනි කොටස LED දල්වා ගැනීමට අවශ්‍ය RB අගය කොච්චරද කියලා අහනවා. දෙවෙනි කොටස LED ක්ෂමතා උත්සර්ජනය කොච්චරද කියලා අහනවා. ඊළඟට තුන්වෙනි කොටස අපිට දීලා තියෙනවා ප්‍රදානය සඳහා වන වෝල්ටීයතා තරංගයක් y අක්ෂයේ VA වෝල්ට් වලින් x අක්ෂයේ T මිලි තත්පර වලින් 9.45යි බිඳුවයි අතර තමයි මේ ඩිජිටල් සිග්නල් එක වෙනස් වෙන්නේ. රූපේ දැක්වෙන ආකාරයේ ප්‍රධාන සංඥාවක් ඒ මත ලබා දුන් විට ප්‍රතිදාන ධාරාව හා වෝල්ටීයතාවය ධාරාවට V out වෝල්ටීයතාවයට V out කියලා අරගෙන තියෙනවා. විචලනය පෙන්වන්න බලමු. පළවෙනි කොටස ස්විචයක් විදිහට ක්‍රියා කරන නිසා IC උපරිම වෙන්න ඕන. මොකද සංතෘප්ත වෙලා තියෙන්න ඕන. ඒතර IC උපරිම වෙනකොට VCE බිඳුව වෙනවා. ඒ වගේම VC බිඳුව වෙනවා. එතකොට LED පෙරනැඹුරු තත්ත්වයේ පවත්වා ගන්න වෝල්ට් 2.5ක් තියා ගන්නවා. ඒ නිසා කිලෝම් 1 හරහා වෝල්ටීයතාවය පවත්වා ගන්න වෝල්ට් 17.5ක්. ඒ නිසා අපිට මෙයාට V සමානයි IR දාලා IC max හොයා ගන්න පුළුවන් උපරිම අගය. එතකොට මෙතනින් එනවා මිලි ඇම්පියර් 17.5ක් කියලා. එතකොට මේ මිලි ඇම්පියර් 17.5 කියලා කියන්නේ මෙන්න මේ හරහා ගලාගෙන යන උපරිම ධාරාව එහෙම නැත්නම් සංතෘප්ත ධාරාව. ඊළාට VBE 0.7යි VE බිඳුව නිසා ඒක VBට සමානයි. බීටා කියලා කියන්නේ IC බෙදීම IBට. ඒතර එතනින් IB ගණනය කරගන්න පුළුවන් IC දාන්න නිසා මයික්‍රෝ ඇම්පියර් 175ක් විදියට. දැන් මම මෙතන ඉඳලා මේ දක්වා සම්බන්ධය වෙනවා බිඳුව ධන VBE ධන IB RB සමාන වෙනවා VAට. එතන VBE කියන්නේ 0.7යි IB කියලා කියන්නේ මයික්‍රෝ ඇම්පියර් 175 ගුණ කිරීම RB සමාන වෙනවා ප්‍රදානය වෙන්නේ 9.45ක්. ඒතර එතනින් ගණනය කරගන්න පුළුවන් RB ගියගේ කිලෝම් 50ක් වෙනවා. ඊළාට LED යට P සමානයි VI දැම්මහම ක්ෂමතාවය ගණනය කරගන්න පුළුවන්. LED පවත්වා ගන්න වෝල්ට් 2.5යි ධාරාව වෙන්නේ කිලෝම් 1 හරහා යන ධාරාව මිලි ඇම්පියර් 17.5. එහෙනම් 2.5 ගුණ කිරීම 17.5 ගුණ කිරීම 10 මිලි වොට් වලින් 45.75ක් වෙනවා. මෙතනදී ප්‍රධානය බිඳුවයි ප්‍රධානය බිඳුව වෙනකොට ප්‍රධාන වෝල්ටේජය බිඳුව වෙනකොට VBE බිඳුව වෙනවා. එතකොට ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. ඒකම ධාරාව බිඳුව වෙනකොට ප්‍රතිදාන වෝල්ටේජතාවය උපරිම වෙනවා. ඊළඟට මෙතනදී ප්‍රධානය 9.45ක් වෙනවා. ඒතර ඒ අගය වෙනකොට ප්‍රතිදාන වෝල්ටීයතාවය බිඳුව වෙනවා. ප්‍රතිදාන ධාරාව සංතෘප්ත අගයට පත් වෙනවා. IC කියන එක මේක තමයි ප්‍රතිදාන ධාරාව කියලා කියන්නේ. ඒක උපරිම අගයට පත් වෙනවා 17.5 මිලි ඇම්පියර්ස් වලින්. ඉතින් මේ විදිහට තමයි විචලනය වීම සිද්ධ වෙන්නේ.